සියලු දෙනා ඊට ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක මේ කතා බහ තුළ අපි ඔයගොල්ලොත් එක්ක වර්තමාන කාලේ දෙවියන් වහන්සේ අපිට කතා කරන දේ ඒ පණිවිඩය අපි ඔබත් එක්ක බෙදා ගන්නවා. ඒ වගේම දෙවියන් වහන්සේ අපිට මොකද්ද කරන්න කියන්නේ අන්න ඒ කාරණාවල් ගැන අපි ඔබත් එක්ක බෙදා ගන්නවා. මම අද ඔයගොල්ලන් ඉදිරියට ආවේ ඇත්තටම බයිබල් අධ්‍යයනයක් කරනවාට වඩා මේ වර්තමානයේ සිදුවෙන කාරණා කීපයක් ගැන පැහැදිලි කිරීමක් කරන්නත් ඒ වගේම අපි මොන විදිහට මේ කාලයට සූදානම් විය යුතුද යන්න දැනුවත් කරන පිණිස. ඔබට මතක ඇති ඔබ අපිත් එක්ක කාලයක් ඉන්නවා නම් මම හිතන්නේ මීට මාස ගානකට කලින් මාස 5 6කට 7කට වගේ කලින් දෙවියන් වහන්සේ අපිට කිව්වා මේ ලෝකේ තෙල් මිල 3 ගුණයකින් වැඩි වෙනවා කියලා. ඒ වගේම ලොකු ආහාර හිඟයක් එනවා කියලා කිව්වා. දැන් මේ දේවල් සිදු වෙමින් තිබෙනවා. මුළු ලෝකේ තෙල් හිඟයක් ඇවිල්ලා තිනවා. තෙල් නැති නිසා නෙමෙයි හිඟයක් ඇති වෙලා තිනවා. ඒ වගේම මේ යුද්ධේ නැත්තම් මේ රුසියානු ආක්‍රමණය නිසා ලෝකේ නිෂ්පාදනය වන තිරිඟු පිටි වලින් 3න් එකක් මාකට් එකට එන්නේ නැති ස්වභාවයක් ඇවිල්ලා තිනවා. ඒකම විවිධ හේතුන් නිසා මිනිසුන් ගොඩක් පීඩාවට පත් වෙලා තිබෙනවා. දැන් ඒකම අපි අවුරුදු ගාණක් තිස්සේ ඔබත් එක්ක කතා කරන මේ එසිකියල් 38 තියෙන අනාවැකිය ඉෂ්ට වෙන්න ආසන්නව තිබෙනවා. දැන් මම ඔබට කියන්නම් පැහැදිලිව මේ වර්තමාන තත්ත්වයේ යුද්ධය නැත්නම් මේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම එසිකියල් 38 කියලා මම කියන්නේ නැහැ. වරදොල තේරුම් ගන්න එපා. නමුත් එතනට අපිව ගෙනියන මුලපිරීමක් වෙන්න පුළුවන්. තව ඉදිරියට ගොඩක් සිදු වෙන්න යනවා මේ ලෝකේ. මේ ලෝකයේ වියවුල් වෙන්න යනවා. මම හිතනවා ළඟදීම චීනය තායිවානය ආක්‍රමණය කළයි. ඒ වගේ ලොකු වියවුල් සහගත යුද්ධමය තත්ත්වයන් ලෝකේ ඇති වෙයි. අන්න එහෙම වෙනකොට මේ ලෝකෙට සාමය අවශ්‍ය වෙන කාලයක් එනවා. දැන් ඊට ඉස්සෙල්ලා අපි දන්නවා ඉසිකල් 38 ඒ අනාවැකිය ඉෂ්ට වෙන බව අපි අවුරුදු 14ක් 15ක් තිස්සේ නම් ඔයගලන් එක බෙදා ගන්නවා. විශේෂයෙන්ම මේ මෑත කාලේ ගොඩක් අපි ඒක ගැන කතා කරා. මම කැමතියි චුට්ටක් ඒ ගැන කතා කරන දවසේ කොහොමද මේ වර්තමාන තත්ත්වය එතනට හැරෙන්න බොහෝ දුරට ඉඩ තියෙන්නේ කියලා. හරි. බොහෝ දුරට ඉඩ තියෙන්නේ. මේ අනාවැකිය තුල එසිකියල් 38 හතරවෙනි පදේ අපිට කතා කරලා කියනවා ඒ පදේ මුල් කොටස විතරක් මම කියවන්නම් චුට්ට ඒ මුල් ටික විතරක්. මේක කතා කරලා කියනවා දෙවියන් වහන්සේ මම නුඹ පස්සට හරවා නුඹේ හකුවලට කුකු දමා. දැන් මේකේ තියෙනවා ඉංග්‍රීසියෙන් කියනවා I will turn you around කියන එක. දැන් ඒක පස්සට හරවනවා කියන එකම නෙමෙයි. I will turn you around කියන එක අදහස් කරන්නේ මේ රුසියානු හමුදාව නැත්නම් මේ මාගොග් දේශයේ අධිපතියා ගොග් හමුදාවක් අරගෙන ඉන්න ස්ථානයෙන් එළියට ගෙනවා එයාගේ. එයා ඉන්න ස්ථානයෙන් එළියට එනවා. ඒ කියන්නේ රුසියාවෙන් එළියට එනවා. ඒකේ අදහස් කරන්නේ. එළියට ආවහම එයා යන්න ඕන දිහාවට නෙමෙයි දෙවියන් වහන්සේ එයාගේ හක්කට කොක්කක් දාලා දෙවියන් වහන්සේ එයාව හරවනවා ඊශ්‍රායලයේ පැත්තට. හරි. ඒකයි අදහස් කරන්නේ. දැන් මේක කියන්නේ කොහටද යන්නේ කියලා. නමුත් මේක කියන්නේ වෙන කොහේ හරි දිහාවකට යනවා. නමුත් දෙවියන් වහන්සේ මොකද කරන්නේ? නුඹේ හක්කට කොක්කක් දාලා පස්සට හරවනවා. වෙන දිශාවකට හරවනවා. වෙන ඩිරෙක්ෂන් එකකට හරවනවා. ඉතින් ඒ කියන්නේ මේ හමුදාව එළියට එන්නේ මේ අනාවැකියට අනුව ඊශ්‍රායලට ගහන්න නෙමෙයි. ඒ හමුදාව එන්නේ වෙන කොහාට හරි යන්න. දෙවියන් වහන්සේ ඒක හරවනවා අනිත් පැත්තට. දැන් මම ඔබට කියන්නම් මේ ලෝකේ සිදුවෙන මේ වර්තමානයේ සිදුවෙන සිදුවීම් ගැන වාතාවරණය ගැන මම ඔබත් එක්ක බෙදා ගන්න කැමතියි චුට්ටක්. ඔබ දන්නවා මීට සුමාන 2කට විතර කලින් තමයි රුසියානු හමුදාව එළියට ආවේ යුක්‍රේනය ආක්‍රමණය කරන්න. ගොඩක් අය හිතුවා දවස් 3-4න් සුමානයක් යන්න ඉස්සෙල්ලා යුක්‍රේනය ඉවරයි කියලා. මොකද එච්චරට විශාල රුසියානු හමුදාවක් බලවත් හමුදාවක්
බලවත් රටක් රුසියාව කියන්නේ. යුක්‍රේනයත් එක්ක සංසන්දනය කරනකොට රුසියාව කියන්නේ මහා බලවතෙක්. එතන ඇත්තටම සටනක් නැහැ, යුද්ධයක් නැහැ වගේ. එච්චරට විශාලයි. ගොඩක් අය හිතුවා මේක ඉක්මනට ඉවර වෙයි කියලා. හැබැයි රුසියානු හමුදාවත් පුදුමයට පත් කරමින් මේ වෙනකොට රුසියානු හමුදාව එක තැනක හිර වෙලා ඉන්නවා. අපිට ආරංචි ලැබෙනවා වෙන වෙන රූපවාහිනී මම කියන්නේ ක්‍රිස්තියානි රූපවාහිනී නාලිකා වලින් දෙවියන් වහන්සේ පුදුම විදිහට හාස්කම් කරනවා කියලා මේ යුද්ධයේ මැද්ද යුක්‍රේනයේ. අපි දන්නේ ඒවා කොහොමද වෙන්නේ ඇතද නැත්නම් මම දන්නේ නැහැ. නමුත් අපිට ක්‍රිස්තියානි TV ස්ටේෂන්ස් වලින් ඒ TV රිපෝටර්ස් ලාගෙන් අපිට දැනගන්න ලැබෙනවා ගොඩක් හාස්කම් සිදු වෙනවා කියලා. ඒ කියන්නේ රුසියානු හමුදාවට විරුද්ධව. එතකොට දෙවියන් වහන්සේ කොහොමද ගොග්ට විරුද්ධයිනේ? ඒ කතා කරලා කියන මම නුඹට විරුද්ධයි. දෙවනි පදේ අපි පොඩ්ඩක් කියවුවොත් අපිට තේරෙනවා. ඒක එසේකියල් 38:2 අපි කියවමු පොඩ්ඩක්. මනුෂ්‍ය පුත්‍රය රොෂ්හීද මෙෂෙක්හීද තූබල්හීද අධිපතියා වන මාගොග් දේශයේ ගොග්ට විරුද්ධව නුඹේ මුහුණ හරවාගෙන ඔහුට විරුද්ධව අනාගත වාක්‍ය කියමින් හොඳයි මේක කියන්නේ ගොග්ට විරුද්ධව නුඹේ මුහුණ හරවාගෙන ඔහුට විරුද්ධව අනාගත වාක්‍ය කියන්නේ. දැන් දෙවියන් වහන්සේ ගොග්ට විරුද්ධයි. මේ රුසියානු හමුදාව එළියට එනවා. ඒ රුසියානු හමුදාව ආක්‍රමණික හමුදාවක් විදිහට එළියට එනවා මේ වෙනකොට යුක්‍රේනට. දැන් යුක්‍රේනයේ වර්තමාන ජනාධිපතිවරයා යුදෙව් කෙනෙක්. ඒ වගේම ඔහු නිතරම කතා කරනවා දෙවියන් වහන්සේ ගැන. ඔහු එක වෙලාවක් රුසියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයාට කිව්වා ඕගොල්ලෝ මේ කරන දේට ඕගොල්ලෝ අපායේ පිච්චයි කියලා. හරි. එතකොට කිව්වා අපි සමාව දෙනවට වඩා අපි දෙවියන් වහන්සේගේ විනිශ්චයට නුඹව බාර දෙනවා කියලා. ඒ වගේ කතාවන් තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒකෙන් අපිට තේරෙනවා ඒ අය දෙවියන් වහන්සේත් එක්ක සිටින්නේ කියලා. එතකොට ඒකත් එක්ක අපිට ආරංචි වෙන දේවල් තියෙනවා ගොඩක් හාස්කම් සිදු වෙනවා කියලා. ගොඩක් හාස්කම් සිදු වෙනවා කියලා. දැන් මේ අතරතුර අපිට දකිනවා දෙවියන් වහන්සේ ගොග්ට විරුද්ධව ක්‍රියා කරනවා. ඒ වගේම ඔවුන්ට ඉදිරියට යන්න බැරුව හිර වෙලා ඉන්නවා. අපි දන්නේ නැහැ හේතුව මොකද කියලා. නමුත් ඒ තුල මේ සුමාන දෙකක් තුල අපි හිතමු ඔවුන් බලාපොරොත්තු වුණා නම් සුමානකින් මේ දේ ඉවර කරන්න. ඔවුන් හිතුවට වඩා සුමානයක් විතර දැන් පරක්කු වෙලා තිනවා. දැන් ඒ සුමානය ඇතුළත සිදුවෙච්ච දේ තමයි මෙන්න මේක. මේ වෙනකොට මුළු ලෝකෙම රුසියාවට විරුද්ධව සිටිනවා. විශේෂයෙන්ම යුරෝපය සහ ඇමරිකාව සහ රටවල් ගොඩක් රුසියාවට විරුද්ධව ආර්ථික සම්බාධක දාලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ඔවුන් එක්ක වෙළඳ කටයුතු කරන්න නැහැ කියන එකයි. දැන් ඒක ගොඩක් වෙලාවට කවුරුත් හිතුවේ නැහැ මෙච්චර දරුණු විදිහට යයි කියලා. මොකද ඒ ආර්ථික සම්බාධක ඒ බටහිර රටවල් වලටත් පාඩුයි. විශේෂයෙන්ම තිරිඟු මුළු ලෝකයේ තිරිඟු නිෂ්පාදනයෙන් 3න් 1ක් නිෂ්පාදනය කරන්නේ මේ රටවල් දෙක. ඒතර යුක්‍රේනයේ දැන් හාබර් එකක් නැහැ, වරායක් නැහැ. නිසා ඒ රටේ තිරිඟු අපනයනක් සිදු වෙන්නේ නැහැ. යුද්ධයක් මැදේ කරන්න බෑ. රුසියාවෙන් ඒ දේවල් මිලදී ගන්නෙ නැහැ. ඒතර මාකට් එකේ හිඟයක් ඇති වෙනවා. ඒක නිසා කවුරුත් හිතුවේ නැහැ මේක කරයි කියලා. ඒ වගේම තව ප්‍රධාන දෙයක් තියෙනවා. අපි මම හිතන ඔබට මතක ඇති සුසුමාන දෙයකට ඉස්සලා අපි කිව්වා ගොඩක් වෙලාවට රුසියාවේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන ගෑස් සහ තෙල් අන්න ඒ දෙකට සම්බාධක දාන්න නැහැ කියලා. නමුත් ගිය සතියේ ඒක සිදු වුණා. ගිය සතියේ මුළු ලෝකෙම විශේෂයෙන්ම යුරෝපයේ සම්පූර්ණ ගෑස් අවශ්‍යතාවය සපයන්නේ රුසියාව. යුරෝපය රුසියාවෙන් ගෑස් මිලදී ගැනීම නැවැත්තුවා. ඒ වගේම තෙල් මිලදී ගැනීම නවත්තලා තිනවා. ඇමරිකාවත් තෙල් මිලදී ගැනීම නවත්තලා තිනවා. එංගලන්තේ නවත්තලා තිනවා. මෙන්න මේ ඔක්කොමත් එක්ක ඒ රටවලට පාඩු වුණත් මේ වෙනකොට රුසියාවෙන් මිලදී ගැනීම නවත්තලා තිනවා. දැන් මේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නැවැත්තුවහම කොහෙන් හරි එක පිරෙන්න ඕනේ. ඒ නිසා ඇමරිකාව ආයාචනයක් කරා සෞදි අරාබියෙන් වැඩිපුර නිෂ්පාදනය කරන්න කියලා තෙල්. නමුත් සෞදි අරාබියාව මේ වෙනකොට ඇමරිකාවත් එක්ක වර්තමාන ඇමරිකානු රජයත් එක්ක තියෙන අමනාපකම නිසා සහ ජෝ බයිඩන්ගේ තියෙන දුර්වල නායකත්වය සහ ලෝක මොනවාද
මේ නව ලෝක රටාවේ අයත් එක්ක තියෙන සම්බන්ධකම නිසා ඔහු සෞදි අරාබියාවට විරුද්ධව කරපු ප්‍රකාශයන් නිසා මේ වෙනකොට සෞදි අරාබියාව ප්‍රතික්ෂේප කරලා තිනවා තෙල් නිෂ්පාදනය සහ ගෑස් නිෂ්පාදනය වැඩි කරන්න. ඒගොල්ලෝ වැඩි කරන්නේ නැහැ. ඒ නිසා කොහෙන් හරි මේක පිරෙන්න ඕනේ. දැන් මේ අවුරුද්ද මුලදී ජෝ බයිඩන් කතා කරලා ඊශ්‍රායලයට කිව්වා ඔබ දන්නවා ඊශ්‍රායලේ මීට අවුරුදු 2කට කලින් ඔවුන්ගේ තිබිච්ච ලොකුම මේ ගෑස් නිදිය හොයාගෙන ඒකේ එක්ස්පෝර්ට් පටන් ගත්ත 2019 අපනයනය කිරීම ආරම්භ කළා. ඊජිප්තුවට සහ ජෝර්දානයට මේ වෙනකොට ගෑස් අපනයනය කරනවා ඊශ්‍රායල. ඔවුන්ගේ ඊශ්‍රායලයේ ගෑස් නිෂ්පාදනය නැත්නම් ඒ අවශ්‍යතාවයන්ටත් එක්ක. නමුත් ඔවුන්ගේ තියෙන විශාල ලෝකේ තියෙන විශාලතම තෙල් නිදියක් තමයි ඊශ්‍රායලයේ තියෙන්නේ. ජෝ බයිඩන් කිව්වා ඊශ්‍රායලයට ඒ ගෑස් අපනයනය කරන එක නවත්තන්න කියලා. දැන් මේ ප්‍රශ්නෙත් එක්ක යුරෝපයට අවශ්‍ය කරන ගෑස් ලබා දෙන්න ඊශ්‍රායල ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට දැන් බලන්න රුසියාව තියෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් නැති වෙනවා. ඒ අවස්ථාව නැති වෙන්නේ ඊශ්‍රායලය ඒ අවස්ථාව අරගන්න නිසා. ඒක తాවකාලික අහිමිවීමක් නෙමෙයි. මොකද ඊශ්‍රායලය ගෑස් අපයන්න ගත්තොත් යුරෝපයට හැමදාටම රුසියාවට ඒ අවස්ථාව අහිමි වෙනවා. හරි? දැන් මේකේ විශේෂත්වය මෙන්න මේකයි. මේ රුසියාවේ සමාන ඊශ්‍රායලයේ තියෙන ගෑස් නිදිය තියෙන ඇෂ්කලන් වලට පොඩ්ඩක් එහැන්. ඒ ගෑස් නිදිය හදලා තියෙන ප්ලැට්ෆෝම් එක. ඒ තට්ටුව නැත්නම් ප්ලැට්ෆෝම් එකට ඒ ගෑස් නිදිය නම් කරලා තියෙන්නේ ලෙවියාතන් කියලා. හරි. දැන් අපි දන්නවා ලෙවියාතන් කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා ලෙවියාතන් කියන වචනේ තේරුම මොකක්ද කියලා. දැන් ලෙවියාතන් කියන මේ ගෑස් නිදිය ලෙවියාතන් කියන නම දැම්මේ ඊශ්‍රායල්වරු. ලෙවියාතන් කියන මේ ගෑස් නිදිය නිසා රුසියාවට සිද්ධ වෙලා තියෙනවා ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් අහිමි වෙන්න. දැන් අපි දන්නවා පුටින් වගේ මිනිස්සෙක් සද්ද නොකර නිකන් ඉන්නේ නැහැ වගේ අවස්ථාවක් එනකම්. මොකද මීට ඉස්සෙල්ලා යුක්‍රේනයත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන මොකද ඉස්සර රුසියාව යුක්‍රේනය හරහා තමයි මේ ගෑස් එක්ස්පෝර්ට් කරේ යුරෝපයට 2019 වෙනකන්. 2019 ඇග්‍රීමන්ට් එක ඉවර වෙච්ච ගමන් පුටින් මොකද කරේ යුක්‍රේනය අයින් කරලා කෙලින්ම විසුමක් අත්සන් කරන්න ජර්මනියත් එක්ක සැරසෙන වෙලාවේ තමයි ඊශ්‍රායලය උත්සාහ කරේ ජර්මනියත් එක්ක නැත්නම් යුරෝපයත් එක්ක සාකච්ඡා කරන්න ඊශ්‍රායලය ගෑස් දෙන්න කියලා. ඒ වෙලාවේ පුටින් ඊශ්‍රායලයට තර්ජනය කරා වක්‍රාකාර විදිහට. ඒක කොහොම හරි ගෑස් ඩීල් එක එහෙමම යට ගියා ඊශ්‍රායලය. හරි. එතකොට ඊට පස්සේ තමයි ගොඩක් වෙලාවට පුටින් සිරියාවේ හමුදා බලය වැඩි කරන්න ගත්තේ. සිරියාවේ මේ වෙනකොට රුසියානු හමුදා කණ්ඩ සිටිනවා ඊශ්‍රායලයට කිලෝමීටර් 100ක් උතුරෙන්. ඒක හරි ළඟ තැනක්. ඒ වගේම ගෝලාන් කඳුවැටිය අවට රුසියානු හමුදාව සහ ඉරාන හමුදාව සිටිනවා. ඔබ දන්නවා ගෝලාන් කඳුවැටිය තියෙන්නේ ඊශ්‍රායලයේ නැගෙනහිර පළාතට මායිම්ව. ඒකේ එහා පැත්තේ කන්දේ පාමුල සිරියාව කන්ද උඩ සිරියාවට අයිතිව තිබුණා 67 වෙනකන් 67 යුද්ධෙදී ඊශ්‍රායලය අල්ලගත්තා. ඒක මුලින් ඊශ්‍රායලයට අයිතිව තිබුණ ඉඩමක් ඒක. දැන් මේ අවස්ථාවේදී රුසියාව මොකද කරන්නේ මේ 2019න් පස්සේ සිරියාවේ ඒගොල්ලන්ගේ හමුදා බලය වැඩි කරා විතරක් නෙමෙයි ඔවුන්ගේ අලුත්ම වෙපන්රි එක නැත්නම් ඔවුන්ගේ අලුත්ම මිසයිල් වර්ගය වෙන හයිපර්සොනික් මිසයිල් ගොඩක් සිරියාවේ ස්ථානගත කරලා තියෙනවා. ඒ හයිපර්සොනික් මිසයිල් විශේෂත්වය තමයි අයන් ඩෝම් එකට ඒ මිසයිල් නවත්තන්න බෑ. වළක්වන්න බෑ. මේ තර්ජනය කරේ ඊශ්‍රායලයට අර ගෑස් නිදිය නිසා, ලෙවියාතන් නිසා. ලෙවියාතන් කියන ගෑස් නිදිය නිසා. දැන් මේ වාතාවරණය තුල වර්තමානයේ රුසියාව සති දෙකකට කලින් ඊශ්‍රායලයට අනුතුරු අඟවල ඊශ්‍රායලට විරුද්ධව කතා කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී රුසියාව කියනවා ගෝලාන් කඳුවැටිය අයිති ඊශ්‍රායලයට නෙමෙයි ඒක අයිති සිරියාවට කියලා. right. ඒ කියන්නේ ඊශ්‍රායලට විරුද්ධව කතා කරනවා. මේ වෙලාවේ
ගිය සතියේ ඉඳලා මේ අන්තිම දවස් කීපේ ඉඳලා ඊශ්‍රායලය ලෙවියාතන් කියන මේ ගෑස් නිදියෙන් ගෑස් එක්ස්පෝර්ට් කරන්න යුරෝපයට ලෑස්ති වෙනවා. රුසියාවට ඒක අහිමි වෙනවා. ඩොලර් කෝටි ගණනක පාඩුවක් රුසියාවට දරන්න සිද්ධ වෙනවා මේ වෙලාවේ. මම හිතන්නේ නැහැ පුටින් නිශ්ශබ්ද වෙදී කියලා. දැන් මේකේ විශේෂත්වය මේකයි. මේ ගොග් කියන්නේ ස්පිරිට් එකක්. පුටින් ක්‍රියාත්මක වුණාට මිනිස්සෙක් විදිහට ඔහු පිටුපස්සේ ඉන්නවා ආත්මයක්. ගොඩක් රාජ්‍ය නායකයෝ පුටින්ව ආශ්‍රය කරපු රාජ්‍ය නායකයෝ ළඟින් හිටපු අය කියනවා පුටින්ගේ ස්වභාවය වෙනස් වෙලා කියලා. ඔහු හිටපු පුටින් නෙමෙයි, හිටපු එක්කෙනා නෙමෙයි. ගිය අවුරුද්දේ හිටපු කෙනා නෙමෙයි දැන් ඉන්නේ කියලා ගොඩක් අය කියනවා. ඒ කියන්නේ ඔහුගේ ස්වරූපය වෙනස් වෙලා. ඔහු කිසි කෙනෙක් කියන දෙයක් අහන්නේ නැහැ. අන්න ඒ වගේ ස්වභාවයකට ඇවිල්ලා කියලා කියනවා. වෙනදින් කියනවා ගොඩක් අය කියනවා උට යකෙක් වැහිලා කියලා. ගොග්ගේ ස්පිරිට් එක නම් පුටින් තුල ක්‍රියා කරන්නේ. එහෙනම් මේක ස්වභාවික යුද්ධයක් වගේ මේක ආත්මික යුද්ධයක්. දෙවියන් වහන්සේ කියනවා මම හක්කට කොක්ක දාලා නුඹ වැදගෙන යනවා කියලා. නුඹ යන්න ගිය දිහාවෙන් හරවලා නුඹ මගේ දේශයට ගේනවා කියලා. දැන් හක්කට කොක්ක දාන කතාව දෙවියන් වහන්සේ කිව්වේ ගොග්ට විතරක් නෙමෙයි. හරි. අපි කියුවේ 38:4 කියනවා මේ අනාවැකී කියනවා මම නුඹ පස්සට හරවා නුඹ ආපසු හරවලා නුඹේ හකුවලට කොකු දමා නුඹ සහ නුඹේ මුළු සේනාව වසරුවන්ද මගේනවා. හරි ආපස්සට හරවලා ගේනවා. දැන් මේ හක්කට කොක්ක දාන කතාව දෙවියන් වහන්සේ කිව්වේ ගොග්ට විතරක් නෙවෙයි. ජෝබ් පොතේ 41 එක පොඩ්ඩක් අපි කියමු. ජෝබ් 41:1. කිඹුලා බිලිකටුවකින් අදින්ටවත් උගේ දිව ලණුවකින් පහත් කරන්නටවත් නුඹට පුළුවන්ද? දෙවියන් වහන්සේ ජෝබ්ට කතා කරලා අහනවා ගොඩක් දේවල් ප්‍රශ්න ගොඩක් අහනවා. ඒ කියන්නේ මේ ලෝකේ හදන වෙලාවේ නුඹ කොහෙද හිටියේ? අත්තිවාරම දානකොට නුඹ දකින්ට ඇති නේද? ඒ වගේ කියන්නේ දෙවියන් වහන්සේ අහන්නේ ජෝබ්ගෙන් ජෝබ් උඹ ලොකු වැඩක්ද කියලා අහන්නේ. හරි. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කරපු දේවල් කරන්න පුළුවන් දේවල් ජෝබ්ගෙන් අහනවා කරන්න පුළුවන්ද නුඹට කියලා. ඒ අහන අතර ලිස්ට් එකේ තමයි කියන්නේ කිඹුලා නෙමෙයි උතන තියෙන්නේ. ඔය ඉංග්‍රීසි එකේ කියවුවොත් බලන්න තියෙනවා can you draw Leviathan with a hook? Can you draw out Leviathan with a hook? කොක්කක් දාලා. හරි. ලෙවියාතන්ට කොක්කක් දාලා නුඹට අද ගන්න එළියට ගේන්න පුළුවන්ද? එකකින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ කියනවා නුඹට පුළුවන්ද කියලා අහන්නේ දෙවියන් වහන්සේට පුළුවන් කියලායි කියන්නේ. මට පුළුවන් ඒ දේ කරන්න. නමුත් නුඹට පුළුවන්ද කියලා අහන්නේ. එකකින් අදහස් කරන්නේ වෙන පැත්තකින් පෙන්වන්නේ මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේට පුළුවන් ලෙවියාතන්ව හුක් එකක් දාලා එළියට ගේන්න. ලෙවියාතන් කියන්නේ මොකක්ද? මේගොල්ලෝ මේ ඊශ්‍රායල් වරු මේ ලෙවියාතන් කියලා නම දැම්මේ මේ ගෑස් නිදියට ඒකට හේතුව තමයි ලෙවියාතන් කියන්නේ මුහුදේ සිටින සර්පයා කියන එකයි. ඇත්තටම මේ ගෑස් නිදිය ඊශ්‍රායලයට විනාශය ගෙන දෙන දෙයක් වෙයිද? මොකද ලෙවියාතන් හැම වෙලාවෙම ක්‍රියා කරේ දෙවියන් වහන්සේගේ සෙනඟට විරුද්ධව. හරි. ඒතකොට මේ ඊශ්‍රායල්වරු මේ ගෑස් නිදියට ලෙවියාතන් කියලා නම දාලා කරගත්තේ දෙවියන් වහන්සේව සමච්චලයට ලක් කිරීමක්ද? නැත්නම් ඒවලට වෙන තරම් දේවල් දෙන්නද? මොකද ඒක ආශිර්වාදයක් නම් ඒකට වෙන ගොඩක් නම් දාන්න තිබුණා. ඇයි මේ මුහුදේ සර්පයා කියන නම දැම්මේ? අපි දන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට එහෙම කරන්න ඉඩ හැරියද? මොකද එතෙන්දි කතා කරලා කියනවා ලෙවියාතන්ගේ කටට මේ මොකද හක්කට කොක්කක් දාලා අදින්න පුළුවන් කියලා. ඒතර ලෙවියාතන්ද අර ගොග්ගේ හක්කට කොක්ක දාලා ඇදගෙන එන කොක්ක වෙන්නේ. නැත්නම් ඒ ගෑස් නිදියද රුසියාව ඊශ්‍රායලය ආක්‍රමණය කරන හේතුව වෙන්නේ. මොකද අමතක කරන්න එපා. එසිකියල් 38 කතා කරලා කියනවා නුඹ එන්නේ කොල්ල කන්න. නුඹ එන්නේ කොල්ල කන්න. මොනවද කොල්ල කන්න තියෙන්නේ?
මොනවද ඊශ්‍රායලයේ කොල්ල කන්න තියෙන්නේ? කොල්ල කන්න තියෙන ප්‍රධාන දේ තමයි රුසියාව වගේ රටකට මේ වෙලාවේ ගෑස් නැතිය. කොල්ල කනවා කියන්නේ ඒක එයාට අරගන්නවට වඩා ඒ ගෑස් යුරෝපයට සහ ඇමරිකාවට ලෝකයට යන එක නවත්තන්න. මොකද රුසියාවට උණු තරම් ගෑස් තියෙනවා. කොල්ල කන්න දෙයක් නැහැ. හැබැයි ඔවුන්ගේ අවස්ථාව රුසියාවේ අවස්ථාව ඊශ්‍රායලය ගන්න එක වළක්වන්න මේ වෙනකොට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේක නවත්තන්න රුසියාව බොහෝ දුරට මේ හැරෙන්න ඉඩ තියෙනවා. දෙවියන් වහන්සේ ඒක පෙන්නලා ඒ වාතාවරණය ඇති වෙන්න ඉඩ හැරලා ඒක අර කොක්ක කරගෙන ඊශ්‍රායලයට විරුද්ධව රුසියාව අරගෙන එන අවස්ථාව මේක වෙන්න පුළුවන්. ඒක අද හෙවීද හෙට වෙයිද ලබන සුමානේ මම දන්නේ නැහැ. මාසෙකින් වෙයිද දෙකකින් වෙයිද මම දන්නේ නැහැ. මාස 3කින් වෙයිද මම දන්නේ නැහැ. හැබැයි බොහෝ දුරට ඉඩ තියෙනවා. මේ අවස්ථාවේ මේ ලෙවියාතන් කොක්කක් වෙන එක ගොග්ට ඊශ්‍රායල පැත්තට හැරෙන්න. දැන් ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්න කැමති මේ වෙලාව අපි බලමු දෙවියන් වහන්සේ දුන්න අනාවැකියක් ගැන යෙසාය පොතේ. යෙසාය පොතේ 27:1. යෙසාය 27:1. ඒ දවසෙහි ස්වාමින් වහන්සේ තමන්ගේ තද වූ මහත් වූ බලවත් වූ කඩුවෙන් සීඝ්‍ර සර්පයා වූ ලෙවියාතන්ටත් වක්වී යන සර්පයා වූ ලෙවියාතන්ටත් දඬුවම් කර මුහුදේ ඉන්න දීර්ඝයාද මරණසේක. හොඳයි. ඒ දවසේදී ස්වාමින් වහන්සේ මොකද කරන්නේ? පොඩ්ඩක් ඔය ඒ දවසේදී the Lord with his severe sword දරුණු වූ කඩුවෙන් තද කියන වචනේ වැරදි. දරුණු කඩුවෙන් severe sword great and strong බලවත් වූ මහත් වූ කඩුවෙන් ඒ පලා යන වේගයෙන් ගමන් කරන වේගයෙන් පලා යන ලෙවියාතන් නැමැති සර්පයාට දඬුවම් කරනවා. හරි. ඒ එතිලා ඉන්න සර්පයා twisted serpent. මොකද ලෙවියාතන් හැම වෙලාවෙම twist කරනවා දේවල්. හරවනවා, කරකවනවා. හරි. බොරු පෙනිපෙනී කියනවා. හරි. එතකොට ඒ සර්පයාව දඬුවම් කරනවා මුහුදේ සිටින ඒ සර්පයා විනාශ කර දමනවා කියලා තියෙනවා. දැන් මේක කවද්ද වෙන්නේ? ඒ දවසේදී. In that day. ඒ දවසේදී. මොන දවසේද? දැන් මේක 27:1නේ තියෙන්නේ ඒ දවසේ කියලා. එහෙනම් ඒ දවස අපි දැනගන්න නම් 26 අපි අන්තිමට චුට්ටක් යන්න තියෙනවා. හරි? ඒ 26 අන්තිමට අපි ගියොත් අපිට තේරෙනවා ඒ දවස මොකද්ද වෙන්නේ කියලා. ඒ දවස මොන වගේද කියලා. හරි? එතකොට යෙසාය 26 අපි පොඩ්ඩක් අන්තිම හරිය කියමු. හරි? ඒ අන්තිම හරිය තියෙන්නේ අපි හිතමු අපි කියමු 19 ඉඳලා කියමු 15ට. හරි? 19 ඉඳලා පොඩ්ඩක් 15ට කියවනේ. ඒතර අපිට තේරෙනවා මොකද්ද කියලා. ඉස්සෙල්ලා අපි 19 කියමු. මොකද්ද ඒ අනාවැකිය කියලා. මේ ඔක්කොම තියෙන අනාවැකිය. අනාවැකිය. මොකද්ද අනාවැකිය? 19 වෙනි පදේ. ඔබගේ මලා වූ ජීවත් වන්නෝය. මාගේ මලකඳන් නැගිටිනවා ඇත. දූලියෙහි වසන්නේනි. පිබිදී ගී ගයන්න. මක්නිසාද ඔබගේ පිණි පලා ජාතිවල පිනිමෙන්ය. පොළව සහ මලවුන් පිට ඔබ ඒවා බසින්ට සලස්වන සේක. නෑ සම්පූර්ණ වැරදි සිංහල ට්‍රාන්ස්ලේෂන් එක පොඩ කොහොම තියන්න මම පැහැදිලි කරලා දෙනවා. ඉංග්‍රීසි එක අපි කියවමු ඉස්සල්ලා. හරි? your dead shall live. ඒක හරි. ඔබගේ මලා වූ ඔබගේ මියගිය අය ජීවත් වෙන්න යනවා. ඔබගේ මියගිය අය ජීවත් වෙන්න යනවා. එතන ඉඳලා තමයි වැරදි. together with my dead body they shall rise. මගේ මල කඳත් එක්ක
මේ දෙවියන් වහන්සේ කතා කරලා කියන්නේ මේ දෙවියන් වහන්සේ කතා කරලා කියනවා නුඹගේ මියගිය අය නැගිටිනවා. දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මගේ මල කඳත් එක්ක ඒගොල්ලෝ නැගිටිනවා. මොකද්ද මේ කතාව? මේ කතාව සිදු වුණා මතෙව් 27. අපි පොඩ්ඩක් පෙරලමු. මතෙව් 27. මේක සිදු වුණා. මේ අනාවැකිය සම්පූර්ණ වෙලා ඉවරයි. යසාය මේක ලිව්වේ ක්‍රිස්තු පූර්ව 700 ගණන් වල. යේසුස් වහන්සේ මිය ගිය වෙලාවේ කුරුසෙදි මේක ඉෂ්ට වුණා. මේක සම්පූර්ණ වුණා. මතෙව් 27:50 සමාවෙන්න. චුට්ටක් ඉන්න. මතෙව් 27 51 52 53 මේ පද තුන කියමු. බලව දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය. පොළව කම්පා වූවාය. දැන් මේක සිද්ධ වුණේ යේසුස් වහන්සේ කුරුසපත් වෙලා අවසාන හුස්ම හෙළපු වෙලාවේ. හරි? උන්වහන්සේ අවසානයේ it is finished කියලා කිව්වා. ඊට පස්සේ උන්වහන්සේගේ හුස්ම හෙළුවා. ඒ වෙලාවේ තමයි දේව මාලිගාවේ තිරය පහළට එරුනේ. හරි. ඊළඟ පදේ. පර්වත පැලුණේය. සොහොන් ගෙවල්ද ඇරුණේය. සැතපී උන්නා වූ නොයෙක් ශුද්ධවරයන්ගේ ශරීර නැගිටවනු ලදුව. ඔව්හු උන්වහන්සේ නැගිටුණු පසු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුල්ව බොහෝ දෙනෙකුට පෙනුණේය. දැක්කද? මොකද වුනේ? මෙන්න මේකයි සිද්ධ වුනේ. කතන්දරේ මේකයි. යේසුස් වහන්සේ මිය ගිය වෙලාවේ භූමි කම්පාවක් ඇති වුණා. ඒ භූමි කම්පාව වෙලාවේ සොහොන් ගෙවල් ඇරුණා. දැන් සොහොන් ගෙවල් ඇරුණාකම අමතක කරන්න එපා. ඊශ්‍රායල් වරුන්ගේ සොහොන් ගෙවල් කියන්නේ අපේ සොහොන් වගේ නෙමෙයි. ඕගොල්ලෝ හිතන්න එපා ඒ කාලේ යේසුස් වහන්සේගේ කාලේදී මිනිස්සු වළලනකොට පොළව හාරලා වලක් හාරලා උඩින් පස් දාලා කුරුසයක් ගැහුවා කියලා. නෑ. ඒ දැන් ඊශ්‍රායලයේ එහෙම නෙමෙයි මිනිස්සුන්ව වැළලුවේ. වැළලුවා කියලා බෙරීඩ් කියලා අදහස එනකොට ඒගොල්ලන්ව දැම්මේ ගුහාවක. මතකයිනේ යේසුස් වහන්සේ ලාසරස් නැගිටවන්න ගිය වෙලාවේ මොකද වුනේ? ගල අයින් කරන්න කියලා කිව්වා. එතකොට කිව්වා ගල අයින් කරාම ගඳ එයි කියලා. ඒ මොකද? ඒක ඇතුලේ මලකුණු තියෙන්නේ. වළලනවා කියලා කියන්නේ ගුහාවක් ඇතුලේ තමයි ඒගොල්ලෝ දාන්නේ. පොළව හරලා වළලන්නේ නැහැ. ඒක නෙමෙයි ක්‍රමය. දැන් තමයි එහෙම කරන්නේ. ඒ දවස්වල එහෙම කළේ නැහැ. ඒ දවස්වල ගුහාවල් වල දැම්මේ. ඒතර ගුහාවල් වල දාපු සොහොන් ගෙවල් මොකද වුනේ? භූමිකම්පා වෙලාවේ වහලා තිබිච්ච ගල් අයින් වෙලා මොකද වුනේ? හරි? සොහොන් ගෙවල් ඇරුණා. බොහෝ ශුද්ධවරයන් මොකද වුනේ? සතපී උන්න මැරිලා හිටපු බොහෝ ශුද්ධවන්තයන්ගේ ශරීර නැගිට්ටා. ඒක තමයි යසායා කිව්වේ. මගේ මියගිය ශරීරයත් එක්ක ඔවුන් නැගිටිනවාට. යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. හැබැයි මිනිහෙක් විදිහට ඇල උන්වහන්සේ මැරුණා. උන්වහන්සේගේ ශරීරයත් එක්ක ඒ අය නැගිට්ටා කියලා කියනවා. කොහොමද කියන්නේ? නැගිටුණු ලදුව මොකද වුනේ? 53 අපිට කතා කරලා කියනවා. උන්වහන්සේ නැගිටුණු පසු සොහොන් ගෙවල් වලින් නික්ම. ඒතර සොහොන් ගෙවල් වලින් ඒගොල්ලෝ නැගිට්ටේ යේසුස් වහන්සේ නැගිට්ටට පස්සේ. පැහැදිලි? ඒතර යේසුස් වහන්සේ නැගිට්ටට පස්සේ ශරීරාකාරව යේසුස් වහන්සේ විතරක් නෙමෙයි ශරීරාකාරව නැගිට්ටේ, තවත් ගොඩාක් අයගේ ශරීර නැගිට්ට. හැබැයි ඊට පස්සේ ඒගොල්ලෝ මැරුණා. හරි? හැබැයි ඒගොල්ලෝ මොකද කරේ? නැගිටිනු පසු සොහොන් ගෙවල් වලින් නික්ම ශුද්ධ නුවරට ඇතුළේ, ඒ කියන්නේ ජෙරුසලමට ඇතුළුව බොහෝ දිනෙකට පෙනුණා. ඒතර ඒක නිසා තමයි යසායා කියන්නේ ප්‍රීති වෙන්න, ගී කියන්න, සන්තෝෂ වෙන්න, පින්න වගේ ඒක වෙනවා කියලා. ඒක තමයි අනාගත වාක්‍ය. ඒතර එහෙනම් මේ අනාගත වාක්‍ය කියන්නේ යේසුස් වහන්සේගේ නැවත නැගිටීම ගැන. හරි. ඒක තමයි මේ කතා කරලා කියන්නේ. හරි. ඒතර යේසුස් වහන්සේගේ නැවත නැගිටීම තමයි මේ පොළව සම්පූර්ණ නැත්නම් මේ ලෝක ක්‍රමය තුළ නැත්නම් මේ ලෝකයේ ආත්මික තලයේ සිදුවෙච්ච තීරණාත්මකම සිදුවීම.
ලෝක ඉතිහාසයේ කුරුසපත් වීම එකක් ඊට පස්සේ නැවත නැගිටීම. දැන් යේසුස් වහන්සේගේ නැවත නැගිටීමෙන් පස්සේ ඊළඟට සිදුවෙන්න තියෙන ආත්මික තලයේ බලවත්ම සිදුවීම තමයි රැප්චර් එක. ඔසවා ගැනීම. අන්න යෙසායා 26 20 වෙනි පදයේ 19 අපි කියුවේ 20 වෙනි පදයේ කියවමු අපි. මාගේ සෙනග එන්න. නුඹලාගේ ඇතුල් ගෙවලට ගොස් නුඹලාගේ දොරවල් වසාගෙන කෝපය පහව යන තුරු ස්වල්ප මොහොතක් සැඟවී ඉන්න. මාගේ සෙනග එන්න. come up. come. අපි දන්නවද ඔබ දන්නවද එලිදරව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ යොහාන්ට කතා කරලා කියනවා හඬක් උඩින් එන්න come up. ඒක සංකේතවත් කරන්නේ රැප්චර් එක. සභා කාලය අවසන් වුණාම ඔසවා ගැනීම. මෙතන දෙවියන්ස කතා කරලා කියනවා මාගේ සෙනග වෙන සෙනගට නෙමෙයි. දෙවියන් වහන්සේගේ සෙනගට කතා කරලා කියනවා මාගේ සෙනග එන්න නුඹලාගේ ඇතුල් ගෙවලට ගොස්. ඒ කියන්නේ නුඹලට හදලා තියෙන enter your chambers. ඇතුළට මොකද කරන්න කියන්නේ? දොරවල් වහ ගන්න. දැන් යේසුස් දෙවියන්ට කතා කරලා කියන්නේ දෙවියන් වහන්සේ කියනෝනේ එන්න කියලා. එන්න කිව්වහම දෙවියන් වහන්සේ ඉන්න තැනට එන්න කියන්නේ නේද? දැන් සමහර අය කියන්න පුළුවන් වෙන වෙන කතා අපේ මේ කතා කරන්නේ අපේ ගෙවල් ටික දොර වහගෙන ඉන්න කියලා කියනවනේ සමහර අය මම දැක්ක මේ කොවිඩ් කාලේ මේ දේ අල්ලගෙන අයියෝ කිව්වා මේ දෙවියන් වහන්සේ අනාගත වාක්‍යයක් කියලා තියෙනවා කොවිඩ් ගැන කියලා. ගෙවල් ටික දොර වහගෙන ඉන්න. අනේ එහෙම කිව්වේ නෑ. යකා තමයි දොරවල් වැහුවේ ගෙවල් වල. මිනිසුන්ට යන්න එන්න නොදී. හරි. දැන් දෙවියන් වහන්සේ කතා කරලා කියන්නේ යන්න නුඹලා ගෙවල් ටික දොර වහගන්න කියලා යන්න කියලා කිව්වද නෑ එන්න. come my people. යන්න නෙමෙයි කිව්වේ එන්න කියලා. ඒතර දෙවියන් වහන්සේ කතා කරලා කියනවා එන්න මගේ සෙනග. ඔයාට හදලා තියෙන ස්ථානේ වහගෙන ඉන්න චුට්ටක් දොරවල් වහගෙන. ඒක අදහස් කරන්නේ ලෝකයෙන් පොඩ්ඩක් වෙන් වෙලා ඉන්න. කෝපය පහව යනතුරු ස්වල්ප මොහොතක් හැංගිලා වගේ ඉන්න. හැංගිලා කියන්නේ මේ පොළවේ හැංගෙන නෙමෙයි. අපි යේසුස් වහන්සේ අපිව අරගන්නවා. උන්වහන්සේ ගාවට. හරි. ඒකට යන්න ලෑස්ති වෙලා ඉන්න. මාගේ සෙනගට එන්න කියලා කිව්වේ ඒකයි. එන්න අපි යන්න ලෑස්ති වෙලා ඉන්නට එන්න කියලා කියනවා. හරි. මොකටද? මේ පොළවේ මහා පීඩා කාලයක් තියෙන නිසා. අපි දකින්න එළිදරව් පොතේ කොහොමද මුද්‍රා හත කැඩෙනකොට මේ හොරණෑ හත පිබිනකොට පාත්‍ර හත වැగిරෙනකොට මොන වගේ මහා පීඩා කාලයක් මේ පොළවේ තියෙනවද කියන එක අපිට එළිදරව් පොතේ දකිනවා. අන්න ඒ උදහස කෝපය දෙවියන් වහන්සේගේ උදහස වැగిරෙන තුරු ඒක නිමා වෙන තුරු පොඩ්ඩක් පොළවෙන් ඈත් වෙලා ඉන්න. මේ කතා කරන්නේ රැප්චර් ගැන. මේ කතා කරන්නේ රැප්චර් ගැන. හරි. 21 වෙනි පදය. මක්නිසාද මෙන්න ස්වාමින් වහන්සේ පොළොව වාසීන්ගේ අපරාධ ගැන ඔවුන්ට දඬුවම් කරන්නට තමන්ගේ ස්ථානයෙන් නික්මී එනසේක. පොළවද එහි මැරුම් කෑවුන් තවත් වසා නොගෙන එහි වැගිර වූ ලේ ප්‍රකාශ කරනවා ඇත. මෙන්න ස්වාමින් වහන්සේ පොළොව වැසී වාසීන්ගේ අපරාධ ගැන ඔවුන්ට දඬුවම් කරන්නට තමන්ගේ ස්ථානයෙන් නික්මී එනසේක. මේක වෙන්නේ මොන කාලේද? රැප්චර් එකට ඉස්සල්ලා. රැප්චර් එක වෙලාවේ දෙවියන් වහන්සේ ඔසවගෙන රැප්චර් එකෙන් පස්සේ උන්වහන්සේගේ උදහස වගුරවනවා. අන්න ඒ දවසේදී ලෙවියාතන්ට දෙවියන් වහන්සේ දඬුවම් කරනවා. ඒතර ලෙවියාතන්ගේ ක්‍රියාව දැන් සිද්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ දවසේදී ලෙවියාතන්ට දඬුවම් කරන්නේ. ලෙවියාතන්ට දඬුවම් කරන්නේ ඒකනේ. හරි. ඒ මොකද මේ ඔක්කොටම වග කියන්න ඕනේ ලෙවියාතන් නිසා. ඇත්තටම ඊශ්‍රායලයේ මේ ගෑස් නිදිය ලෙවියාතන් කියලා නම් කරන්න මං හිතනවා දෙවියන් වහන්සේ යම්කිසි විදියකින් ඒ අය පොළඹවන්න ඇති කියලා. මොකද මේ ඔක්කොම ඊශ්‍රායලයට එන විනාශයට වග කියන්න වෙන්නේ හේතුව වෙන්නේ මේ ගෑස් නිදිය නිසා. ඒක ස්වභාවිකව දුන්න ලකුණක්
ආත්මික තලයේ සිදුවෙන ක්‍රියාවකට. ආත්මික තලයේ සිදුවෙන මහත් වූ ක්‍රියාවක. පොළවේ තුන්න ලකුණක්. ලෙවියාතා. දැන් මේක සිදුවෙන්න යන්නේ රැප්චර් එක වෙන කාලේදී. රැප්චර් එකෙන් පස්සේ උදහස වැగిරෙනවා, ටික කාලයක් හොඳින් තියෙන ඊට පස්සේ උදහස වැగిරෙනවා, ලෙවියාතන්ට දඬුවම් කරනවා, මේ දේවල් සිදු වෙනවා. මේ ඔක්කොම දේවල් වලට මුල පුරන්නේ මේ ගෑස් නිදිය නිසා මාගොග් දේශයේ අධිපතියා ඊශ්‍රායලට විරුද්ධව තව බොහෝ රටවල් එක්ක ඉරානය, තුර්කිය, ජර්මනිය, ප්‍රංශය, ලිබියාව, ටියුනීසියාව මේ ගොඩක් රටවල් එකතු වෙලා මේ ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමත් එක්ක මේ ඊශ්‍රායලය ආක්‍රමණය කරන ස්ථාන දෙකක් තියෙනවා. මේක මම වෙන වීඩියෝ එකකින් කිව්වා. මම ඔයගලන්ට සිහි කරලා දෙන්නම් මේ වෙලාවේ. ගෝලාන් කඳු වැටියෙන් තමයි හමුදාව ඇතුල් වෙන්නේ. මොකද ගෝලාන් කඳු වැටිය සිරියාවට අයිති බව මේ වෙනකොටත් රුසියාව විසින් ප්‍රකාශ කරලා තියෙනවා. ඉරාන හමුදා ගෝලාන් කඳු වැටිය අයිනේ ස්ථානගත වෙලා ඉන්නවා. රුසියානු හමුදාවත් ඉන්නවා. සිරියානු හමුදාවත් ඉන්නවා. ඒ වගේම බටහිර ඉවුර කියන ප්‍රදේශය ගොඩක් පලස්තීන ප්‍රදේශ රුසියාව පිළිගන්න යනවා. පලස්තීන රටක් හැටියට ගෝලාන් කඳු වැටිය සහ පලස්තීන රාජ්‍ය. ඒ සාමසාධක හමුදාවක් තමයි පුටින් විසින් හෝ රුසියානු ආක්‍රමණයේදී බොහෝ ජාතීන් ඇතුල් වෙන්න හදන ස්ථාන දෙක. මේ ආක්‍රමණය සිදු වෙන්න ඊටාම ආසන්නව තියෙනවා. නුදුරු අනාගතයේදී ගොඩක් දේවල් සිදු වෙනවා. දැන් මේ වෙලාවේ පුටින් මුළු ලෝකෙම අවමානයට ලක් වෙලා තිබෙනවා. ඔහුගේ ඉමේජ් එක නැත්නම් ඔහුට තිබිච්ච යම්කිසි ප්‍රතිරූපය එයාගේ අහිමි වෙලා තියෙනවා. ඒ ප්‍රතිරූපය හදාගන්න ඔහුට කරන්න තියෙන හොඳම දේ තමයි පලස්තීන ප්‍රශ්නෙට සම්බන්ධ වෙලා පලස්තීන ප්‍රශ්නේ විසඳන්න මේ වගේම ආක්‍රමණයක් ඉදිරියේදී කරන එක. එහෙම කරොත් ගොඩක් දැන් විරුද්ධ වෙලා ඉන්න අය ඔහු සමග එකතු වෙයි. හරි. ඉතින් මම හිතනවා අපි මේ මුහුණ දෙන්න යන්නේ තීරණාත්මක කාලයකට. ඒතර මේ වගේ කාලයක අපේ වගකීම මොන වගේද? අපි මොකද්ද කරන්න ඕනේ? කාරණා දෙකක් තියෙනවා. ගොග්ට විරුද්ධව නැගී සිටින්න. හරි. කිසිම කිතුණුවෙකුට බෑ මේ වෙලාවේ රුසියාවට සහයෝගය දෙන්න. හරි. ඒක ආත්මික දෙයක්. යක්ෂ ආත්මයක මෙහෙයුමින් එන එකක්. හැබැයි දෙවියන් වහන්සේ ඇයි මේ ගොග්ව හරෝගෙන එන හේතුව? මොකද්ද උන්වහන්සේගේ අරමුණ? ඇයි මේ වගේ ආක්‍රමණයකට ඊශ්‍රායලට ගේන්නේ? අපි කියමු එසේකියල් 39 7 වෙනි පදය. එසේකියල් 39 7. මාගේ ශුද්ධ වූ නාමය තවත් කෙලෙසන්ට ඉඩ නෑර මම මාගේ ශුද්ධ වූ නාමය මාගේ සෙනග වූ ඊශ්‍රායල් වරුන් අතරෙහි දන්වන්නෙමි. ජාතීන්ද ස්වාමින් වහන්සේ වන මා ඊශ්‍රායල් වරුන් අතරෙහි ශුද්ධව සිටින බව දැනගන්නවා ඇත. මෙන්න මේකයි කාරණා දෙක. මාගේ ශුද්ධ වූ නාමය තවත් කෙලසන්ට ඉඩ නෑර. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද දන්නවද? එහෙමනම් ශුද්ධ වූ නාමය කෙලසන්ට ඉඩ නෑර කියලා කියනවා දෙවියන් වහන්සේ. මේ වෙනකොට ඊශ්‍රායලයේ ඇතුලේ නැත්නම් ඊශ්‍රායල් වරුන්ගේ හැසිරීම නිසා නැත්නම් යුදෙව්වන්ගේ හැසිරීම නිසා දෙවියන් වහන්සේගේ නාමය කෙලෙසෙන්න ඕනේ මේ වෙනකොට. එහෙම වෙනවද? හොඳටම වෙනවා. ඔබට ඕන තරම් සාක්ෂි තියෙනවා. හොයලා බලන්න. මේ වෙනකොට විශේෂයෙන්ම උතුරු ඊශ්‍රායලයේ දේව අපහාස ක්‍රියා බහුලව සිදු වෙනවා. සමලිංගිකත්වය ඒ වගේම ගබ්සාව ගැන ඔබ දන්නවද දන්නේ මේ වෙනකොට ඊශ්‍රායලයේ රජයේ ආයතනවල විශේෂයෙන්ම
විදේශ අමාත්‍යාංශ කාර්යාලය ඉදිරියේ සමලිංගිකයන්ගේ අර රේන්බෝ ෆ්ලැග් එක තියෙනවා. කොඩිය. ඒ කියන්නේ දෙවියන් වහන්සේට පිළිකුල් දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන ඒ පාපය මහා පිළිකුල් දේ රජයේ ගොඩනැගිලි ඉස්සරහා කොඩිය ඔසවලා තියෙනවා ආඩම්බරේ ප්‍රයිඩ්. හරි. ඒ දෙවියන් වහන්සේට විරුද්ධව අහංකාරව මේ වර්තමාන ඊශ්‍රායල් රජයත් ඒ වගේම විශේෂයෙන්ම උතුරු කරේ මිනිස්සුත් ක්‍රියා කරමින් සිටිනවා. ඒක දෙවියන් වහන්සේගේ නාමයට කෙලෙසීමක්. නාමයේ කෙලෙසීමක්. තව ගොඩක් දේවල් සිදු වෙනවා ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේගේ නාමයේ කෙලෙසන. මෙන්න මේ නිසා දෙවියන් වහන්සේ කියනවා මාගේ ශුද්ධ වූ නාමය තවත් කෙලසන්ට ඉඩ දෙන්නේ නැහැ. අනේක නිසා තමයි මේ හමුදාව දෙවියන් වහන්සේ හරහක්කට කොක්කක් දාලා ඇදගෙන ඇවිල්ලා උතුරු කරේන් විශේෂයෙන්ම උතුරු කරේ තුල ඊශ්‍රායල් සෙනග ඉදිරියේ විනාශයක් වෙන්න ඉඩ අරින්නේ. ඔයා දන්නවද මේ හමුදාව ආක්‍රමණය වෙන වෙලාවේ මොකද සිදු වෙන්නේ? ඒ මිසයිල් වලින් අයන් ඩෝම් එක සම්පූර්ණ විනාශ වෙන්න යනවා. ඊශ්‍රායල් අයන් ඩෝම් එක ඉවරයි. ඊට පස්සේ ඊශ්‍රායල් හමුදාවට බරපතල හානි සිදු වෙන්න යනවා. බරපතල හානි. වර්තමානයේ යුදෙව්වන් හිතාගෙන ඉන්නේ ඔවුන්ගේ දෙවියෝ අයන් ඩෝම් එක, ඔවුන්ගේ දෙවියෝ IDF එක කියලා. මේ දෙකම අහිමි වෙන්න යනවා. අනේ ඒ වෙලාවේදී ඊශ්‍රායල් වරුන්ට වෙන පිහිටක් නැහැ. ඇමරිකාව ඔවුන්ව අතාරිනවා. යුරෝප රටවල ඔවුන්ව අතාරිනවා. කිසි කෙනෙක් ඔවුන්ගේ උපකාරයට එන්න යන්නේ නැහැ. ඒ නිසා එයාට සිද්ධ වෙනවා දෙවියන් වහන්සේ ඉස්සරහා දන ගහන්න. අනේ ඒ වෙලාවේදී දන ගහන වෙලාවේදී අතීතේ සිදු වුණා වගේ අතීතේ හැම වෙලාවකම සිදු වුණා වගේ. මොකද අතීතේ වුණේ ඊශ්‍රායල් වරුන් පාපය කරනකොට දෙවියන් වහන්සේ හමුදාවක් කියලා ඔන්න වහල්කමට අරන් යනවා. වහල්කමට ගියාට පස්සේ ඒගොල්ලෝ පසුතැවෙනවා. සමා වෙනවා. දන ගහලා යාඥා කරනකොට දෙවියන් වහන්සේ නැවත ඔවුන් එක්ක ක්‍රියා කරමින් අර සතුරාව විනාශ කරනවා. මේ අවස්ථාවෙත් ඒ අය ශනිකව දන ගහනකොට දෙවියන් වහන්සේ මොකදනද කරන්නේ? අර ආක්‍රමණික හමුදාව එහෙම් පිටින්ම විනාශ කරනවා. කොහොමදනද විනාශ වෙන්න ඉඩ හරින්නේ? භූමිකම්පාවක්. මහා භූමිකම්පාවක් එන්න යනවා. එයින් අර ආක්‍රමණික හමුදා එහෙම් පිටින් වැළලෙන්න යනවා. සම්පූර්ණ වැළලෙන්න යනවා. එහෙම වුණාම මොකදනද වෙන්නේ? ඊශ්‍රායල් වරු දැනගන්න යනවා. මේ දේ කලේ දෙවියන් වහන්සේ. ඒ නිසා කියනවා මම මාගේ ශුද්ධ වූ නාමය මාගේ සෙනග වූ ඊශ්‍රායල් වරුන් අතරෙහි දන්වන්නෙමි. ඊශ්‍රායල් වරු දැනගන්න යනවා. දෙවනි කාරණේ තමයි දෙවියන් වහන්සේ මේ දේ කරන. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. ජාතීන්ද ඒ කියන්නේ මේ ලෝකෙ සිටින සියලු ජාතීන් මේ වෙනකොට දෙවියන් වහන්සේට අපහාස කරන ලෝක නායකින්, ආගමික නායකින්, ක්‍රිස්තියානි ස්වරූපයෙන් ඉඳගෙන දෙවියන් වහන්සේට අපහාස කරන, දෙවියන් වහන්සේට අගෞරව කරන, දේව වචනයට විරුද්ධව ක්‍රියා කරන ක්‍රිස්තියානි නායකින්, රාජ්‍ය නායකින්, ක්‍රිස්තියානි රටවල් වල නායකින් දෙවියන් වහන්සේගේ වචනය තහනම් කරන, බයිබලයේ කියවන්න තහනම් කරන ක්‍රිස්තියානි නායකින් දැනගන්න යනවා. ස්වාමින් වහන්සේ, ඊශ්‍රායල්හි ස්වාමින් වහන්සේ, දෙවියන් වහන්සේ ශුද්ධව සිටින බව. අනේ තුල ලෝකෙම හෙළවිලා මිනිස්සු විශාල සංඛ්‍යාවක් දෙවියන් වහන්සේව හොයන්න යනවා. ඒතර අපේ කාර්යය මොකද්ද? මේ කතාව කියන්න. මේ දේ මිනිසුන්ට කියන්න. මේ දේ මිනිසුන්ට කියන්න. මොන දේද? මේ වගේ දෙයක් ආක්‍රමණයක් සිදු වෙන්න යනවා, මේ වගේ හෙළවීමක් සිදු වෙන්න යනවා, මේ හමුදාව මේ වගේ මැරෙන්න යනවා, මේ වගේ විනාශ වෙන්න යනවා, මේ වගේ රටවල් ටිකක් එකතු වෙලා ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න යනවා කියන එක කියන්න. මොකදනද එහෙම කියන්න කියලා කියන්නේ? කිව්වේ නැත්නම් ඒගොල්ලෝ දන්නේ නැහැ. කිව්වේ නැත්නම් ඒගොල්ලෝ හිතයි ඒක නිකම්ම සිදුවෙච්ච එකක් කියලා. වෙන්න ඉස්සල්ලා අපි ඒක කියලා තිබුණාම ඒක වෙනකොට ඒගොල්ලන්ට මතක් වෙනවා මේක ඉස්සලා කියලා තිබුණා කියලා. එතකොටයි දෙවියන් වහන්සේට ගෞරවය යන්නේ. ඒකයි අනාගත වාක්‍ය කියන්න කියලා තියෙන්නේ. දෙනස කතා කරලා එසිකියල්ට කියන්නේ නුඹ අනාගත වාක්‍ය කියන්න. කටවාගෙන ඉන්න එපා. ඒ වගේම යාඥා කරන්න.
සෙලවීම තුළ බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේව දැනගන්න පිණිස. දෙවියන් වහන්සේ තෝරා ගත්තවුන් දෙවියන් වහන්සේව දකින්න පිණිස යාඥා කරන්න. ඔබ ශක්තිමත්ව සිටින්න. අපි ඉන්නේ තීරණාත්මක කාලයක. මේ දේවල් සිදුවෙන්න ඉතාම ආසන්නයි. කාල පරාසයන් මන් දන්නේ නැහැ. කාල පරිච්ඡේද මන් දන්නේ නැහැ. අනිවාර්යෙන් සිදුවෙන කාලයක. ඒ නිසා ලෑස්ති වෙන්න. දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා. අපි යාඥා කරමු. ස්වාමිනී, ඔබ වහන්සේම අපගේ දෙවියන් වහන්සේයි. ඔබ වහන්සේම අපගේ එඬේරායි. ඔබ වහන්සේම අපිට මඟ පෙන්වන්නා වූ අපගේ ස්වාමින් වහන්සේ. දැන් මෙන්න ස්වාමිනී, අපි ඔබ වහන්සේ ඉදිරියේ නොසෙල්වී සිටින පිණිස නොසෙල්වෙන රාජ්‍යයක් උරුම කරගත්තා වූ ඔබ වහන්සේගේ සෙනඟ මෙන්න ස්වාමිනී, ඔබ වහන්සේ ඉදිරියේ සිටමින් අපි යාඥා කරනවා ස්වාමිනී, ඔබ වහන්සේගේ වචනයේ ප්‍රකාරයට ඒ සියලු දේ ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන පිණිස ස්වාමිනී. ඔබ වහන්සේ යම් කිසි දෙයක් නියම කළාද ඒ දේ ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන පිණිස අපි යාඥා කරනවා ස්වාමිනී. මෙන්න ස්වාමිනී, ඒ සියලු දේව, ඒ සියලු ස්ථාන, ඒ සියලු නායකයන් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ඔවුන්ගේ සිත තිබෙන්නේ ඔබ වහන්සේගේ හස්තයේ. කැමැති ලෙස හරවන්න ඔබ වහන්සේට පුළුවන් නිසා මෙන්න අපි කියනවා ඔබ වහන්සේම ස්වාමිනී ඔවුන්ව පාලනය කරන්න කියලා. දෙවියන්ණී වගේම අපි යාඥා කරනවා ස්වාමිනී, මේ ආක්‍රමණය සිදුවෙන මොහොතේදී අපේ රටවන ලංකාවෙන් කිසිදු හමුදාවක් නොයන පිණිස ඔබ වහන්සේ ඉදිරියේ අපි කන්න ලව් කරනවා ස්වාමිනී. මෙන්න දැන් ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තයට බාර වෙනවා ස්වාමිනී අපි. ඒ වගේම ස්වාමිනී, මේ සෙලවීම සිදුවෙන වෙලාවේ ස්වාමිනී, බොහෝ දෙනෙකුගේ ඇස් ඇරෙන පිණිස ඔවුන්ගේ ආත්මික ඇස් විවෘත කරන්නට කියලා අපි යාඥා කරනවා. ස්වාමිනී, මෙන්න අපි නොබියව ප්‍රකාශ කරනවා ස්වාමිනී. මේ කාරණය, මේ අනාගත වාක්‍ය මනුෂ්‍යයන් ඉදිරියේ අපි ප්‍රකාශ කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ නාමයේ ගෞරවයට පත් වෙන පිණිස. ඔබ වහන්සේගේ නාමයේ ඉදිරියේ මනුෂ්‍යයන් දන නමන පිණිස ඔබ වහන්සේම ඔවුන් තුල ක්‍රියා කරන්න කියලා අපි යාඥා කරනවා. සියලු ගෞරවය මහිමය ස්වාමිනී ඔබ වහන්සේටමයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි, අපි සියලු දෙනාට ස්තුතිවන්ත වුණා අද දවසේත් අපිත් එක්ක එකතු වුණාට. සතියාන්තයේ අපේ රැස්වීම වලට සම්බන්ධ වෙන්න අපිත් එක්ක එකතු වෙන්න. සියලු දෙනාට ජේසුස් පිටයි.